ඒක කියලා දෙනවා මේ කර්ම කරනකොට ඒ ඇති වෙන කර්ම ශක්තිය තුලින් මෙලොව වශයෙන් සහජාත භවයක් පරලොව වශයෙන් පුනර්භවයක් සකස් වේ. එතන ඇති වෙන රාගය ඒක රාග ගින්නක් ඒක දේශයත් ගින්න මොහයත් ගින්න. අපි ඕක තුල හැම වෙලාවෙම දැවි දැවි තමයි ඉන්නේ. අපි රාගෙන් දැවෙනවා, දේශෙන් දැවෙනවා, මොහෙන් දැවෙනවා. මේ අපි සංඛාර හරහා වෙන සිද්ධි ටික ඔය ටික තමයි. අපි ආස්වාද හොයාගෙන යනකොට හැම වෙලාවෙම වෙන දේ. ආපහු කර්ම කරන නිසා ආපහු මැරලා ගිහලා තව පාරක් ඉපදෙනවා. පුනර්භවයක් වෙනවා. රාග දේශ මොහින්ද මෙලවත් දැවෙනවා, පරලොවත් දැවෙනවා. ඊට අමතරව ඉතින් ජාති වෙච්ච ගමන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමනස්ස පායාස රාග දේශ මොහ කියන අර 11 ගින්නේ ඒකත් උරුම කරගන්න. මේ සංසාරේ පුරාම අපිට උරුම වෙලා තියෙන ওই ටික තමයි. ලෝකෝනේ මොකක් හින්දාද එතකොට? මෙච්චර දුක් ගොඩක් උරුමුනේ මොකක් හින්දාද? මෙලොවයි පරලොවයි ඔක්කොම දුක් ගොඩක් එකතු වෙලා තියෙන්නේ. උරුම වෙලා තියෙන්නේ. ජාතිය නිසා ජාතිය නිසා එන ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස්ස. හින්දා කර්ම නිසා තණ්හාව නිසා කර්ම කරන්න වෙලා තියෙන මොකක් හින්දාද? ආස්වාදයේ සැපක් විදියට දකින්න හින්දා. ආස්වාදයේ සැපක් විදියට දකින්න. මේ දුක තේරුම් ගන්න නැති එක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දුක මොකක් කරේද අපි ඉන්නේ දැන්? දුක අපිට මොකක් වගේ දැනෙන්නේ? සැපක් වගේ. සැපක් වගේ. ඒ පුතර්ජනයන්ට දුක සැපක්. ඉතින් බලනකොට මේ හැමදේම කරලා තියෙන්නේ සැප වෙනුවෙන් කියලා දැන් මොකද්ද මෙයා උරුම වෙලා තියෙන්නේ? මේ ඔක්කොම මේ දුක කොට එක්ක වෙලා තියෙන්නේ මේ සැප වෙනුවෙන් ක්‍රියාත්මක වීම. අපිට තේරෙන්නේ නැති ඉඳ අපි තාම කරන්නේ ඕකම තමයි. අපි මේ සැපයි කියලා මේ කරන දේ තුළ අපිට ගොඩ නැගෙන්නම දුක් ගොඩක්මයි ගොඩ ගැහෙන්නේ. මෙලොවත් අපිව ගිනි දානවා. පරලොවත් ගිනි දානවා. ඒක තමයි තථාගත සම්මානෝරයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ. මේ ලෝක සත්‍යයට වැරදිලා තියෙන්නේ. මේ දුක සැප කරගෙන මේ මුළු සසරම ගිනි ගන්නවා. දුක් විඳිනවා දිගට. ඒ කොහොමද පින්වන්තෙක්, ඒක ප්‍රඥාවන්තෙක් තමයි. ලෝකෙට උතුම් ප්‍රඥාවන්තය තමයි මේක හොයාගත්තේ. හොයාගෙන ප්‍රදේශනා කළේ. යම් කිසි ප්‍රඥාවක් තියෙන කට්ටිය මේක පිළිගන්නවා. පිළිඅරන් මේ තථාගත සම්මානෝරයන් වහන්සේ දේශනා කරපු විදිහට ඒක පිළිඅරන් එයා හිතන විදිය වෙනස් වෙනවා. මෙච්චර කාල හිතා හිටියනේ මේක සැප කියලා ඒ වෙනුවෙන් හැමදේම කළා. නමුත් එයා ප්‍රඥාවෙන් දැන් දකිනවා අනේ මේක මේ දුක නෙවෙයිනේ මේක සැප නෙවෙයිනේ මේකනේ දුක කියන්නේ මේකනේ කියලා. මේ ආස්වාදේනේ කියලා. ඒ ඔස්සේ යා කියක් එතකොට ආස්වාදයට එයාගේ තියෙන චන්ද්‍රාගී මේ ඉලක්කයේ කියයි මොකද්ද කියලා එතකොට දුක හට ගන්න හේතුව ඒ ආස්වාදයේ සැප කියලා අල්ලන් ඒකට තණ්හා කරන එක තමයි. ඒ තණ්හාව තුළම ඒ අපි මේ සැපට තියෙන අපේ කැමැත්තම තමයි අපිව මේ සසර පුරාට අරන් යන්නේ. මේ ඇත්ත නොදකින ඉඳ අපි මේ සැපයි කියලා අරන් තියෙන දේවල්. දැන් අපි සැපයි කියලා මොනව අරන් තිබුණත් මේ ගෙවල් දොරවල් යාන වාහන සුන්දරව ඔක්කොම අපිට මොකද කරන්නේ? අපිට උරුම වෙන්නේ මොකද්ද ඔය? දුකක් උරුම වෙන්නේ. දුක උරුම වෙන ඒක දුක දැන් මෙලෝ දුක විතරක් නෙමෙයි පරලෝ දුකත් උරුම වෙනවා. අපි බලුවොත් අපි අද දවස්වල හිතවිච්ච ඒවා අපි කොච්චර රාගයෙන් දැවුනද, ද්වේෂයෙන් දැවුනද, මොහෙන් දැවුනද මේ මොහොතේ ඒවම තමයි වෙන්නේ. අඩු වැඩි විදියට වෙනවා ඒක. ඒවා දැන් අපේ ජීවිතේ සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ. අපිට ඒක දුකක් විදියට දැනෙන්නේ. එහෙනම් අපි ඔය
සැපක් ගැනීමෙන් විඳින දුකවල් දුකක් විදිහට තේරෙන්නේ නැහැ. අපි මේ නිකන් හිතලා හිතුවොත් මිසක් නැත්තම් දැන් අපි මේ සම්බෝලයි බතු කන්න සම්බෝලයක් හදනවා. ඉතින් අපි සම්බෝලයි බතු කන්න එක තමයි අපි අද අපේ තියෙන සංකල්පී රාගය. ඒ වෙනුවෙන් අපි මේ දේ කරන්නේ. ඉතින් පොල් ගාන එක අපි සැපක් විදිහට දකින දුකක් විදිහට. දුකක් විදියට. සම්බෝලයක් හදන්න පොල් ගාන එක අපිට දැනෙන්නේ සැපක් විදිහට. ඊට පස්සේ සම්බෝලයක් අනන එක අපිට දැනෙන්නේ සැපක් විදිහට. නමුත් මේක ප්‍රඥාවෙන් දකිනකොට තමයි තේරෙන්නේ අක මේ මොන දුකද මේ විඳින්නේ කියලා. ඒක නැත්තම් අපි ඔය කරන්නේ පුළුවන් තරම් මග අරින්න හදන්නේ. එහෙම නැහැ මිනිස්සු එක කාරියක් එක කන්න කැමති නැහැ. තව එකක් ඕන, තව එකක් ඕන, තව එකක් ඕන. ඒක සතුටෙන් කරන්නේ. තමන් දන්නවා මේක දුකක් තමයි කියලා. නමුත් කරන්නේ සතුටෙන්. මේක සැපක් වුණා නම් ඉතින් ආ දිගටම කාරියා මේ හොදි හදාද ඉන්නවනේ. ඒ වෙන්නේ නැහැ. නමුත් අර සැප වෙනුවෙන් මේ දුකත් සැපක් කරගෙන තියෙනවා. ඒක කවුරු හරි අපිටම කාට හරි දෙනවා දැන් බර වැඩි ඇඟේ කියලා. දැන් මොකද කරන්න ඕනේ? උසර මාත්‍ය කියනවා උදේට කිලෝමීටර් 5ක් ඇවිදින්න ඕනේ කියලා. දැන් කිලෝමීටර් 5 ඇවිදින එක සැපද දුකද? දුකක්. එවිදින ඔව් එක එයා දැන් ඇවිදින එක යාට දුකක් විදිහට දැනෙන්නේ යාට සැපක් විදිහට. එයා කිලෝමීටර් 5 ඇවිත්. ඇවිදලා ඉවරනකොට යාට දුකද දැනෙන්නේ සැපද දැනෙන්නේ? සැපක් දැනෙන්නේ. ඇඟේ බර ටිකක් අඩු වෙලා කියලා හිතෙනවා. මේ පරඩුලා කියලා හිතන ඉඳ නෙමෙයි. එයා දැන් යාට සැපක් ආව මොකද එයා මේ හැමදේම කරන්නේ මොකක් වෙනුවෙන්ද? එයා පණවගෙන තියෙන සැප වෙනුවෙන්. ඒ දේවල් කරන දේවල් එයා දකින්නේ සැපක් විදිහට. තේරෙනවද? ඒ ළමයා මොන්ටිසෝරි එක ගියේ සැපක් විදිහට දැනෙන දුකක් විදිහට. ඈ සැපක් විදිහට. ළමයා ඒක සැපද දුකද? ඒක සැපක්. රාණිත් ආවිදින එක කියනකොට නම් කිව්වා ඒක දුකක් කියලා. දැන් මේක මොකද සැපක් කියන්නේ? ඒකම නෙවෙයිද ඔය කලේ? අර ඇවිදින ගෑනු මිනිහයාත් ඉතින් උදේම නැගිටලා මොකක් හරි ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන ඇවිදින්න ගියා. දැන් ළමයි මොන්ටිසෝරි ගෙනියන ඒ අම්මා ළමයා වන්දෝල උදේ නැගිට්ටෝල තමනුත් ඇඳගෙන ඒව කරගෙන ගියා. ඒක සැපක් වෙන්නේ නැහැ මේක දුකක් වෙන්න හේතුව මොකක්ද? ඒක සැපද එතකොට ඒවා? ළමයා මොන්ටිසෝරි ගෙනියන සැපද දුකද? දුක. ඒක දුකක්. නමුත් ආස්වාදේ තියෙන්නේ කොහෙද? ළමයා මොන්ටිසෝරි ගෙනියන එක තමයි ආස්වාදේ කියලා අරන් ඒ වෙනුවෙන් කරන දේවල් දැන් ගන්න මොකක් විදිහටද? සැපක් විදිහට. ළමයි ඉස්කෝලේ අරන් යනවා. ඉතින් බස් වල පෙල්ලිලා ගිහිල්ලා අරන් එනවා. ඒක සැපද දුකද? දුකක්. නමුත් ළමයා ගෙදරට ගේන එක සැපද දුකද? තමන් යන්නේ ළමයාව ගෙදරට අරන් එන්නේ. ඒක සැපක්නේ පනවගෙන තියෙන්නේ. ඒ දේ වෙනුවෙන් කරන දේවල් කරන්නේ සැපක් විදියට. බස් එකක් කට ඇරගෙන යම බල බල ඉඳලා. කල් විඳන් කරන්නේ ඔක්කොම දුකක්. මේකම දුකක්. නමුත් ඒ දේ වෙනුවෙන් කරන දේවල් දැන් ඉන්නේ සැපක් විදියට. දැන් ළමයෙක් ඉගෙන ගන්න එක සැපද දුකක්? ඒ ළමයට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. ඒවා සැපද දුකද? ඒ ළමයා එක මුළු පාඩමක් හොඳටම පාඩම් කරගත්තා. දැන් ඒක යට දැනෙන සැපක් විදියට දුකක් විදියට.
ක්ලාස් 5කට විතර ගිහිල්ලා කොහොම හරි මේ පාඩම හොඳටම දැන් පුළුවන්. දැන් ඒක යාට දැනෙන්නේ සැපක් විදිහට දුකක් විදිහට. එයාට දැනෙන්නේ ඒක සැපක්. නමුත් ඒ සැප ගන්න එයා ගොඩක් දුක් විඳා. ඒ දුකද දැන් එයාට දැනෙන්නේ අර සැපද දැනෙන්නේ. දැන් සැප දැනෙන්නේ දැනෙන්නේ. එයා අනිත් අයට කියන්නේ ගන්නකො මම අර පාඩම කොහොම හරි ක්ලාස් 5කට ගිහිල්ලා කවර් කරගත්තා කියලා. එයාට සතුටෙන් තමයි කියන්නේ. මොකද එයා සංකල්පීය සැප තියෙන්නේ කොහෙද එයාගේ? දොස්තර කෙනෙක් වෙන එක ගැන තමයි එයාට සැප තියෙන්නේ. ඒ වෙනින් කරන දේවල් එයාට දැනෙන්නේ සැප විදියට. දෙමාපිය දරුවෝ හදන රජවරු කරන්නේ. ඒ ළමයි මොන්ටිසෝරි යනකොට, බත් කනකොට, පය ඉස්සතින් පාස් වෙනකොට, ඕලෙල් පාස් වෙනකොට, ඒලෙල් පාස් වෙනකොට දෙමාපිය හතුටුයි. අපේ දෙමාපිය අපි හදද්දි විභාග පාස් වෙනකොට ඉතින් හරි සතුටු වෙනවා. මේවා කරා නමුත් ඉතින් ඇත්තටම අපි වෙනුවෙන් සැපත් විඳලා තියෙන්නේ දුකක් දෙමාපිය විඳලා තියෙන්නේ. කියන ඔක්කොම හත දුක් විඳලා ඉවරයි. අපි වෙන කන්න බොන්න සල්ලි හම්බ කරලා අපිට රෙඩ් බෙඩ් තරම් දීලා ඇඳුම් අඳෝලා නාවලා දෝලා කරලා ඉති කරන් තියෙන හැම දුකම විඳලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ එයා දකින්නේ සැප විදියට. පම්පෝරි ගන්නෙ අපි ළමයිට ඉගැන්නුවා. ඒවා මේවා කියලා දානවා. මොකද තාම ඒව ගැන සතුටුත් වෙනවා. මම මෙච්චර දුක් විඳලා තමයි මේ ළමයි හැදුවේ. මම මෙච්චර දුක් විඳලා මේවා කළා මේ ළමයි හැදුවා. මේ කියලා ඒවා සැප විදියට තමයි පෙන්නන්නේ. ඒ දුකක් කියලා කියන එකත් ඒකත් සැපක් විදියට තමයි පෙන්නන්නේ. ඒකත් මොකර ආස්වාදේ ගන්න කරපු දේවල් හැමදේම සැපක් විදියට ගන්න. ඔය අපි ඇල්බම් තියාගෙන මොකද්ද පෙන්නන්නේ? වෙඩින් ඇල්බම් තියාගෙන උපන් දින ඒවා පෙන්න මොනවද ඒ කරන්නේ? ඉස්සරහට වල කොච්චර රැගක් කාලද වෙච්ච දේවල් කොච්චර දුකක්ද වතුල් තියෙන්නේ මේ යට පිටිපස්සේ කතාව. ඔත් අපි පෙන්නන්නේ සැපක් කියලා ඒ ඔක්කොම පෙන්නන්නේ. තව ඒකට පෙන්නලා තව වැඩියෙන් පෙළවනවත් එක්ක මේවා පෙන්නලා ඉතින් මේ බලන්න. කවදාත් ඒකේ දුක් කැල්ල මතු කරලා ගන්න නැහැ. මිනිස්සු ගෑනු ජීවිතයට එක්කව කරගෙන ඒ උන්ගේ දුක් කරට ගන්න වෙලා දැන් ඒත් ඉන්නවා. ඒවත් අපිට පේන්නේ සැප කියලා. දැන් අපේ කය රස විතරක් නෙවෙයි තව කායික ප්‍රශ්න දිනවන්නේ විසඳන්න. අපේ බඩගින්න විතරක් නෙවෙයි තව කෙනෙකුගේ බඩගින්න බලන්න වෙලා. අපේ ඇඳුම් විතරක් නෙවෙයි. අපේ ඉඳුම් හිටුම් නෙවෙයි. ඒවා ඊළඟ කාලේ තියෙන ඔක්කොම. නමුත් ඒවා දකින්න සැප විදියට. උකාර පෙල්ලිල්ල තමයි ඉස්සර උනේ. මේක නිදාස් වීම තමයි වැදගත්. ඒවා තාම ආස්වාද විදියට තමයි දැනෙන්නේ. මොකද දැන් ප්‍රඥාවෙන් දැකනකොට තමයි තේරෙන්නේ අපෝ මේ මොන දුකක්ද මේ කියන්නේ. ඒව නැත්තම් ඉතින් මේ සාමාන්‍ය මිනිහට අපිට තේරෙනවා නම් මේවා දුකයි කියලා අපිව කරන්නේ නැහැ කවදාවත්. මේ මොන දුකක්ද කියලා එහෙම තේරෙන්නේ නැහැ. ආස්වාදයේ විසින් අපිව රවට්ටලා තියෙන හොඳට. ඕකයි තේරුම් ගන්න ඕන. ඒක රැවටිලා ඒක ඉඳන් අපි කැමැත්තෙන් අපි සංකාර කරනවා. ඒවෙන් සතුටු වෙනවා. මොකද රාගයෙන් කරන දේවල් වලින් අපි සතුටු වෙනවා. රාග සංකල්පයෙන් කරන දේවල් වලින්. සතුටු වෙලා ඉතින් ඒ හරහා ලැබෙන මේ දුක් වල තමයි මේ කියන්නේ 11 කින්නෙන් දැවෙන්නේ ඒකේ. ඊට අමතරව රාග දේශ මොහ ගින්නෙත් දැවෙනවා. ඒ රාග දේශ මොහ ගින්නත් එක්ක අර ජාති ජරා මරණ ශෝක පරිදේ ඔය ඔක්කොම දුක් ගේ වලින් තමයි අපි ඉන්නේ හැම වෙලාවෙම. මුළු සසරම ගිනි ගන්නවා. මේ භවයේ මතු භවයේ ඔක්කොම වෙනවා. ඔය ටික මොකක් වින්දාද ඒක වෙලා තියෙන්නේ. මේ ආස්වාදයෙන් රැවටිලා ඒකට තණ්හා කරලා ආස්වාදය අපි දිගටම පතනවා. අපි ජීවත් වෙන්නේ ආස්වාදයේ වෙන්නේ. ආස්වාදයෙන් ජීවත් වෙන මෙලොව ජීවිතයත් අපි දුකකින් මේ කර්ම ශක්තිය අරගෙන හැදෙන පරලෝ ජීවිතේ අපිට උරුම වෙන්නේ ඒ දුකම තමයි. ඔය 11 කින්නම තමයි උරුම වෙන්නේ. ඔක දකින්න ඕනේ මේ ආස්වාදයේ තියෙන ඇත්ත කතාව. මේ ආස්වාදේ රැවටුණාට පස්සේ Tamanට උරුම වෙන්නේ මේ ටික කරන එක දකින්න ඕනේ. ඒක පැහැදිලිද? ඒක අපැහැදිලි කෙනෙක් ඉන්නවද කාටද?
ඔකත් පොත කොලයක් කරන් ලියන්න. කියනකොට දැන් මේක තේරුණොත් මේකනේ මේ කියන්නේ කියලා ලොකු ජයග්‍රහණයක්. සමුදේ ආර්ය සත්‍ය මේ කතාවේ ඒකින්ද මේක තේරුම් ගන්න. මේකත් පොතේ ලියා ගන්න මේ සමුදේ සම්බන්ධ ආස්වාද මේ ටික තමයි එතකොට ආදීනව ආස්වාදයේ ආදීනව ටික තමයි මේ 11 කින්න කියන්නේ. ඊළඟට මේ මෙලොව ගින්න පරලොව ගින්න කියන පරලොව භවය හැදෙන එක කර්ම භව හැදෙන එක ඔය ටික තමයි මේ අපේ ආදීනව. තමන්ගේ ජීවිතේට දාලා බලන්න මොකක්ද තමන් විදින සැපක් තියනවාද කියලා. භවයක් හැදෙනවා කියන්නේ ජාතියක් හැදෙනවා කියන්නේ අපිට උරුම වෙලා තියෙන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් විතරයි. දැන් අපිට ළමයි දෙමව්පිය ඉන්නවා කියන්නේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දෙමව්පිය සම්බන්ධයෙන් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දෙමව්පියන්ට මොකද වෙන්නේ දැන් හිතන්න. ඒගොල්ලෝ ජාත වෙලා තියෙන්නේ. ජාත වුණා නම් ඒගොල්ලන්ට උරුම වෙලා තියෙන්නේ මොනවද? ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් පාසෙන් දෙමව්පිය දුක් විඳින දෙමව්පිය තමයි අපිට තියෙන්නේ. දුක් විඳින දෙමව්පිය ජරාවට ගිහිල්ලා මැරලා. අපි ඒව ගත්තත් ඔය 11 ගින්න වෙන අපි ජාත වෙලා නේ. අපේ දරුවෝ ඉපදුනා. ඒනොත් ජාත වුණා. දැන් ඉතින් ඔය 11 ගින්න දැවි ඉඳලා මැරලා යනවා. අපිට ඔය ටික තමයි පේන්නේ. වෙන දෙයක් තියෙනවද? කාගේවත් ඔයිට වැඩිය අමතර පිටපයින් එකක් තියෙනවා. පිට පැනපු කෙනෙක් දැකලා තියෙනවද කවදාවත්? ඉතින් මේකම දුක් විඳ මැරලා ගියාම මිසක් වෙන දෙයක් වෙච්ච කෙනෙක් කවදාවත් දැකලා තියෙනවද? අපි අහලා තියෙනවා අරියතුන් වහන්සේලා මේවයි කියන්නේ. ඉතින් එයාට කිය නැති ඉන්න. නැත්නම් අපි දැකලා නැහැ. අපේ ප්‍රඥාට ගෝචර නැහැ. කොහොම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ අපි දැකලා තියෙන ඒවා නම් ඔච්චර තමයි. ඉතින් මගේ ජීවිතේ මම ඒවා දැකලා තියෙනවා. විචෑමෝම ඔය ඉපදිනවා මේ 11 කින්නේ දැවිලා ඉඳලා මරණකම්මත් ඉඳලා මරණට පස්සේ ඉතින් ආපහු භවයකට ගියා. ඉතින් මේ ගින් ටිකම අරගෙන 11 කින්නත් එක්කම ගියා. දැන් අපි මොන ආස්වාද මොන කතා දැම්මත් ඔයිට වැඩි දෙයක් වෙන කෙනෙක් දැකලා තියෙනවා. ඔයිට වැඩි වෙන 아무තු දෙයක් උරුම වෙච්ච කෙනෙක්. තවන්ට ඔයිට වැඩි දෙයක් හම්බෙයි කියලා හිතා දැනෙන කෙනෙක් ඉන්නවා. මට නම් ඔය 11 ගින්න නම් නෙමෙයි හම්බෙන්නේ. මොහොත පාස වෙන දෙයක් කියලා කියා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ආස්වාදයේ හැටි තේරෙනව නේද? අපි ආස්වාදයෙන් ජීවත් වුණාට ආස්වාදය අපිට දීලා තියෙන ටික පැහැදිලිද? මහා දුක් ගොඩන්නේ දීලා තියෙන කියලා තේරෙනවා. මේක දෙයක් නෑ නේද? නිකන් කල්පනා කරලා බලන්න වෙන මොකක් කියනවද කියලා. අපි ජීවත් වෙනදී අපි ආස්වාදයට කියලා අපිට තේරුණානේ. අපි හැමදේම කරන්නේ ආස්වාද වෙනින් කියලා. අතුරුම වෙලා තියෙන්නේ ආස්වාදේ නැත්තම් මහා දුක්ඛන්දත්. දුක්ඛන්ද. දුක්ඛන්දගේ ඕක තේරුම් ගන්න ඕනේ. ඕක තේරුම් ගත්ත මිනිහෙකුට විතරයි මේ සසරෙන් ඈතර වෙන්න කියලා ඕන කමක් ඇති. නැත්නම් ඉතින් මොකටද සසරෙන් ඈතර වෙන්නේ? දරුවෝ අදලා දරුවන්ට උගන්වලා දරුවෝ කැම්පස් යවලා දරුවෝ දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න තියෙන හැම ඕන කෙනෙක් කරලා සතුටු ඉඳලා මම ඉමින් මැරලා යනවා කියලා හිතා ඉන්නත් පුළුවන්. මම ඔය මොකුත් කරන්නේ මම හොඳ ජොලි කාලා බිලා ඉන්නවා කියලා හිතාගෙන ඉන්න ජොලි කරන කට්ටියක් ඉන්න පුළුවන්. ඕනයි කියලා ලෝක වටේ සවාරි ගගා ලෝක දිහා බල ඒ වගේ ඇවිදින මොහොතක් දෙකේ ඉන්න පුළුවන්. ඒ මොනවා කළත් ඔය තුන් දෙනාට මොකද වෙන්නේ අන්තිමට? ජීවත් වෙනකම් අර 11 කින්නෙන් මේ ඉඳලා මැරලා යනවා. මම රටේ ජනාධිපති වෙනවා කියන එක්කෙනාටත් වෙන්නේ ඕකමයි. මං ගාකා ජීවත් වෙනවා කියලා හිතන මනුස්සයලත් වෙන්නේ ඒකමයි. මම පොල් ගස් නැගලා ජීවත් වෙනවා කියන ඉතින් මනුස්සයලත් වෙන්නේ ඒකයි. මම වලන් හදලා ජීවත් වෙනවා කියන මනුස්සයලත් විතරයි.
මම දොස්තරකම් කරලා මැරෙනවා කියන එක නෙමෙයි. ඒ කාටවත් මොකක්ද උරුම වෙලා තියෙන්නේ. ඔන්නේ දුකම තමයි උරුම වෙලා තියෙන්නේ. මෙලවත් දුක පාරලවත් දුක. ඉතින් තමන් ගැනත් කනගාටු වෙන්න අනුකම්පාව හිතන්න අනේ මං වගේ මොඩේ මම මේ රැවට දාන ඉන්නේ කියලා. ලෝක සත්‍යය ගැනත් අනුකම්පාවක් ඇති කරගන්න. මොම ඔබ තමයි කරන්නේ. එක එක විදිහට එක එක මට්ටමේ එකම දේ කරනවා. මොන ජොබ් කරනවා කිව්වත් මොනවා කරනවා කිව්වත් මොන වයසේ හිටියනවා කිව්වත් බාල මාළු තරුණ ඔය හැමෝම ඔච්චර තමයි කරන්නේ. නමුත් කියන්නේ මේ සැප වෙනින් මේ ජීවත් වෙනවා කියලා. නමුත් උරුම කරන් තියන්නේ මොනවද? අඹ දුකක් විතරයි. මේක ප්‍රඥාවෙන් දැකපු වෙලාවට තමයි මේ මිනිස්සුන්ට මක් කරගන්න ඕනේ වෙන්නේ. මේකෙන් මිදෙන්න ඕන වෙන්නේ අන්නේ වෙලාවට විතරයි. සසර පුරාට දිනගෙන ආපු දුක නවත්තන්නයි මේ මොහොතේ දුක විඳින දුකෙන් මිදෙන්නයි අතට විඳින දුකෙන් ගැලවෙන්නයි. එයාට අදිෂ්ඨානයක් එනවා. පැතුමක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මම මේකෙන් මිදෙනවා කියලා. මේක තේරුමක් ඇති වෙලා නෙමෙයි. ඒක ශ්‍රී සද්ධර්මයේ අහකට පස්සේ කෙනෙක් වෙන වෙනස එච්චර ඒක තමයි. දැන් අපේ විතර කාගේ හරි වෙනසක් වෙලා තියෙනවා. මේ ආස්වාදී මායාව තුළ මට මහ දුකක් විතරයි තියෙන්නේ. මම නම් ඔය ආස්වාදේ නෙවෙයි ආපහු රැවටෙන්නේ නැහැ කියලා හිතාගෙන මේ මට්ටමට ආපු කෙනෙක් ඉන්නවද කවුරුත්? නැත්තම් මේ ආස්වාදේ කියා මේ කින්දර කන එකමද කරන්නේ? ගිනි 11කින් දැවෙන එකමද වෙන්නේ? 11 කින් උරුමයේද නැත්තම් ගොඩ ගිහිල්ලා දින්නේ කට්ටියද? 11 ගෙනියුණා. කොමිනේ 11 කින් උරුම තමයි. මේක මූලික පූර්ණ වශයෙන් අවබෝධ වෙන්න තමයි අපිට මේ 11 කින්නේ මිදෙන්න ඕන කියලා උපාදිෂ්ඨානයක් ඇති වෙයි. ඒ තුළ ප්‍රඥාව හැදෙන්නේ. ඒකට තමයි අපිට මේ දහමක් අවශ්‍ය උනේ. ඒකට තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වරේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුල්ලා ඒ බුද්ධත්වයට පත් වෙන මෙන්න මේක දැක ගන්න. ඒ දැක්ගත්තේ තමයි අපිට පේන්නන්නේ. මේ අපේ ජීවිතේට දැම්මට පස්සේ අපිට පේනවා කොයි මේක වැඩි දෙයක් නෑ නේ. ඇත්ත මෙච්චර තමයි තියෙන්නේ. ඇත්ත දෙ මේකනේ කියලා. මේක ඇත්ත දකින්න අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඔච්චර තමයි. ඉස්සර කිව්වා රජා කරන්නේත් ඕකමයි, යමතිය කරන්නේත් ඕකමයි, ඉගන්නු කරන්නේත් ඕකමයි, අපරාධකාරී කරන්නේත් ඕකමයි. ඒ ලෝකෙ ඉන්න හැම සත්වෙම කරන්නේ ඕකම තමයි. ආස්වාදයෙන් ජීවත් වෙනවා. නමුත් විඳින්නේ නම් දුක විතරයි. ආස්වාද කියලා එකක් නැහැ. ඒක පෙරීගෙන නිදාස් වෙනකොට එන්න පොඩි රැවටීමක් විතරයි. ඒකට සත්‍යයක් ඒක පැහැදිලිද? මේකක් දියන්නේ නැහැ කට්ටිය. මේක නම් මග අරින්න එපා. මග අර ගන්නවා කියන්නේ තමන් කියන වචන නැහැ. තමන් දන්නවනේ. ආපහු මේ 11 ගින්න තුල තව කල්ප කෝටි මොනතරම් කල් ඉන්න පුළුවන්. මේක පංචාකලුත් දහමට. ඒකින්ද මේක තමන්ගේ ආත්මෙම ලියලා පොතක ඉතල කියනකොට මේ හැමදේම මෙනෙහි කරා. තමන් දන්න කියන දහමත් එක්ක තමන්ගේ ජීවිත අත්දැකීම් එක්ක තමන් ඇසුරු කරමින් يعني අහලා තියෙන කට්ටිය ගැන හරි ඒවැ ජීවිත වලට දාලා බලන්න මේ මිනිස්සු මොනවද කළේ අයියෝ මොනවද මිනිස්සු ලැබුණේ තමන්ගේ අම්මලා තාත්තලා මැරලා නම් අම්මලා තාත්තලා මොනවද කළේ ඒගොල්ලෝ මොනවද ලැබුණේ අන්තිමට මේකනොත් ගිනි වල පිච්චි හිටියා ඉතින් මැරලා ගියා අපිට වෙන්නේ මොකක්ද අපිටත් ඒකම තමයි.
අපිත් ඉන්නකම් ගින්නේ පිච්චි ඉන්නවා. මැරලා යනවා කොයි වෙලාවක කොස්තා. ඉච්චරයි. ඔය ටිකේ තමයි වීරය වෙන්නේ. මාන්නක්කාරය වෙන්නේ. හැමදේම ඔයවත් තමයි තියෙන්නේ. ඒක මේ තමන්ගේ මේ ජීවිතයේ තියෙන පුරුව ඔබ දකින්නේ ඒව දකින්නකොට තමයි දහමත් එක්ක යන හරි පහසු වෙන්නේ. කවුරු ඉස්සරහා වීරය වෙන්නද කවුරු ඉස්සරහා මාන්නය දාන්නද ඔය ඔක්කොම තේරෙන්න ගන්න ඒකත් තමයි රංගපාන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. තමන්ගේ අසරණකම් පේනවා ලෝක සත්‍යයේ අසරණකම් පේනවා. මේ මොන දුකක් විඳගෙනද ඉන්නේ මේ. අපි මේ මොන දුකක්ද මේ විඳින්නේ තමන්ට තේරෙන්නේ. මොන රැවටීමක් මේ අහුවෙලා තියෙන්නේ. ඉතින් එහෙම හිතලා මේක මේ ජීවත් වෙන එක දුකක් කියලා දකින්න. ඇත්ත යථාර්ථය දකින්න. දුක දකින්න කෙනා තමයි මොකක් කරන්නේ. දුකෙන් මිදෙන්න කටයුතු කරන්නේ. ඒකට තමයි නිස්සාරණය කියන්නේ. අනික දාමු කවි එකක් කියවන්න මට කියවන්න බෑ. අහයින දුක අවසන් වීම නිරෝධය පරමුත්තරීතර බුදු බණ අසා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් සසරේ යථාර්ථය නුවණින් දැකිය හැකි වේ. එවිට කාමය යනු ආස්වාදය යනු සසර දුක උදා කරන මායාවේ මර උගුල මල පඬුව බව ප්‍රඥාට දර්ශනය වේ. කාමය ආස්වාදයේ පසුපස හඹා යාම දුක පසුපස හඹා යාම බව ප්‍රඥාවට ප්‍රත්‍යක්ෂ වේ. එවිටම සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ චින්තනය පටිසෝතගාමී හෙවත් පෘථග්ජන අඥාන ලෝක චින්තනයට ප්‍රතිගාමී ප්‍රතිවිරුද්ධ ලෝකෝත්තර චින්තනයට පරිවර්තනය වෙයි. එම ලෝකෝත්තර චින්තනයෙන් යුක්තව කල්ගෙවන ආර්ය ශ්‍රාවකයාට නිරන්තරයෙන් කාමයේ ආස්වාදයේ ආදීනව ප්‍රඥාවට ගෝචර වෙයි. එසේ කාමයේ ආස්වාදයේ ආදීනව නුවණින් දකිමින් වාසය කිරීම තුළ සිතෙහි හටගන්නා රාග දේශ මොහ චේතනා නිරෝධ වෙයි. ක්‍රම ක්‍රමයෙන් රාග දේශ මොහය නූපදින තත්ත්වයට පත් වෙයි. රාග දේශ මොහ චේතනා හට නොගැනීම නිසාම සිතෙහි කර්ම ශක්තිය ජනිත නොවෙයි. එබැවින් කර්ම භවය සකස් නොවෙයි. කර්ම භවය නිරුද්ධ වී යයි. කර්ම භවය මුළුමනින්ම අවසන් වීමෙන් පුනර්භවයද අවසන් වෙයි. එබැවින් නැවත ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපාස දුක්ඛස්කන්ධ පහළ නොවෙයි. සසර 11 ගින්න සදහටම නිවියයි. සසර දුක සදහටම අවසන් වෙයි. භව නිරෝධා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේවන දුක්ඛ දෝමනස් උපාස නිරුද්ධಂತಿ යෝමේතස්ස කේවලස දුක්ඛකන්දස නිරෝධෝ හෝති. දැක්කනේ එතකොට මේ විදිහට තමයි දුක ඉවර වෙන්නේ. දුක ඉවර වෙන්න නම් තමන්ගේ චින්තන වෙනසක් තමයි වෙන්න ඕනේ. තමන්ගේ ලෝකෝත්තර චින්තනයට එන්න ඕනේ. මේ ලෝකේ සත්‍ය යථාර්ථය දිහා මේකෙන් මිදෙන්න ඕන කියන තැන. ආස්වාද ආදීන නෝනින් දැක ඒ දකින්න අර අපි අபிසංකාර කරන එක නවතිනද රාග දේශ මොහ චෛසිකෝලි කරන කර්ම අபிසංකාර ඒවා එන්නේ ඊන වෙලා යනවා. එයාට ඊට පස්සේ මේ ලෝකේ අල්ලන්න දේවල් නැහැ. දන්න මොනවල්වත් සපක් ගන්න දෙයක් නැහැ. මේක මේ එළියට ඒක දෙයක්වත් නැහැ. මේ ලෝකේ අපිට සපක් දෙන්න පුළුවන් දෙයක් හැම දෙයක් තුළම තියෙන. එහෙම දීමේ හැකියාවක් නැහැ. සපක් කියලා ගන්න ඕන. ඉතින් ගන්න ඕනේ අපි දුකට අර වලට වැටලා වලින් ගොඩට ඇහිලා ගන්න සපක් නිසා වෙන සපක් නැහැ. එම සැපයක් තියෙනවා එකම දෙයකයි තියෙන්නේ. මොකද ඒ සැප තියෙන තැන.
ඒකට තමයි අපි නිවන කියලා කියන්නේ. ඒ නිච්ච සුඛාත් දෙකට තියෙන නිවන විතර අනිත් ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම. වෙනස්ව දුක් වෙන දුරු අසාර දේවල්. ඊට පස්සේ මේ නිච්ච සුඛාත් දෙකට තියෙන නිවන විතරයි. දැන් අපිට පැහැදිලි නේද අපි මේ කිසිම දෙයක අපිට වැඩක් ඇති දෙයක් නැහැ කියලා. දැන් මේ අපි තේරුම් ගත්ත දේ දිගටම මෙනෙහි කරන්න තමයි තියෙන්නේ අපේ උදාහරණ වල දදා අපේ දිනදා ජීවිතයේදී මේක දකින්න එක තමයි මේ කරන්න තියෙන්නේ. මේ නම ලොකු දේවල් කරන්න කියලා නෑ. දැන් ඊළඟ දවසේ ටික කතා කරමු අනිත් දුක කනත් දකින්න. නැවත ඒක තමයි කරන්න කියලා තියෙන එකම දේ. මේ අපි දන්න භාෂාවේ මේ මට්ටමින් මේක මෙනෙහි කළත් අපි ලොකු නියමකට ලක් වෙනවා. අපේ රාග දේශ මොහ යට යනවා. ඉතින් මේක දෙක තියෙන තරහ මරා ඔය මේවා ඉතින් එකින් එහාට ගෙනියන්න බෑ. මේක තේරුණාට පස්සේ කාත් එක තරහ වෙන්න. තරහ වෙන තරම් වැදගත් මිනිහෙක් ඉන්නවද මේ ලෝකේ? ඒකට මේ අම්මු මොඩියෝ ටිකක් ඉන්නේ. මේ හත්ය කියලා ඉන්නේ ඔක්කොම මහා පාල් මොඩියෝ. නිකන් දුක සතුට කියලා නම් කරගෙන මේ සසර පුරාට දුක් විඳිනවා. දුකටවත් මේ මගේ හොඳම යාළුවා කියලා අත්දාගෙන ඉන්නේ දුකට. ඒකට උරුම වෙන්නෙම දුක. මේ ආස්වාදී කියන එක සැප කියලා දාගත් වෙලාව ඉඳලා සසරේ ආවුදවස් ලෝකෙ කලින් ඉඳලා තාම දුක් විඳින. ඕකේ ගැලවුණාන තමා ගොඩ කියන්නේ. ඕකට මේක තව කීපාරක් කියවලා තමන්ගේ අතින්ම ලියලා මේක ලෑස්ති වෙන ඊට තව දන්න තව අමතර දෙවුත් මේක එක්කව කරගෙන කාත් එක්ක හරි කතා වෙලා දෙමව්පියන් වන දරුවොත් එක්ක ඒ වන්න නැත්නම් අසල්පසියුත් එක්ක හරි අසල්පසිය කියන්නේ තාමට උගන්වු කට්ටිය එක්ක කතා වෙලා මේක හදාගන්න පුළුවන් තරම් තේරුම් ගන්න. දැන් මේ තියෙන විදිහට කාටවත් තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි තියෙන්නේ මේ දෙකේ කොහොමද වෙන්නේ කියලා. ආස්වාදා දිනෝ නිස්සාරනේ. මොනවා හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන්? කවි එතකොට ආස්වාදේ කියන්නේ මොකක්ද? කවි ආස්වාදේ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපේ සංකල්පීය රාගයට අනුව අපිට දෙවියන් ලැබිලා ඒකට තණ්හා කරගන්න ගත්තාම ඒක සැපයි කියලා දකින්න එක. ඒක ආස්වාදේ කියන්නේ මොකක්ද ඇත්තටම ලෝකේ? දුක ආස්වාදේ කියන්න පුළුවන් වචනේ මොකක්ද? කාමය කාමයේ කිව්වත් හරි. ඒකට කියනවා තව වචනයක් මොකක්ද? සංකල්පීය රාගය තව එකක් මොකක්ද? සමාන මොකක්ද? රාගය දුක සැපේ කියන්න ඕනකොට තමයි. දුකට. උකට තමයි ආස්වාදේ කියලා කියන්නේ. නමුත් අපිට දැන් පේන්න ඕන දේ තමයි අඩේ මේ හරක් වගේ අපි මේකට සැප කියලා කියනවනේ. ඒක අවබෝධයෙන් ඔක අනිත් පැත්ත හරවන්න ඕනේ. මේ ආස්වාදේ කියන්නේ දුක නේද? ඒක අමාරු වැඩක් නෙමෙයි කවුරු හරි මේකට මේ ප්‍රඥාව තියනවා. පොඩි හරි මොලයක් තියනවා නම් මේක සාමාන්‍යයෙන් අවුරුදු 5 ඉඳලා ළමයින්ට පුළුවන් කියලා කියන්නේ මේක අවබෝධ කරගන්න. තේරුම් ගන්න. ඒ තියෙන අත්දැකීම්. අවුරුදු 5 ළමයෙකුට කොච්චර අත්දැකීම් අඩුද?
නමුත් ඒ ළමයාට ඒ ටික හරියට ගලපගත්තාම මෙන්න මේ ටික තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ. දැන් අවුරුදු 7 විතරනකොට මේ කතාව කියලා දුන්නා ඒ ළමයාත් තේරුම් ගන්න. ගැළපෙන ක්‍රමයකට අරගෙන මේ කියලා දුන්නා මේ ආස්වාදය තමයි මේ දුක කියලා ඒ ළමයා පුරුණ තේරුම් ගන්න පුළුවන් දහමක් මේක. ඉතින් ඒකේ ඉඳ මෙතනින් හැමෝම ඊට වැඩිමල් කට්ටියනේ ඉන්නේ. බැරි කෙනෙක් නැහැ. බැරිකමක් තියෙනවා නම් එන්නේ Tamanට උවමනාවක් නැතිකම. ඒකත් තමයිගේ මාන්නේ. හිතනවා මට තේරෙනවා දැන් ඉස්සෝක් කෙනෙක් හිතනවානේ හරි හරි මේක මම පොඩි දෙයක් කියලා. ඉතින් ඉවරයි. නමුත් මේකේ තියෙන වටිනාකම ඉතින් ඒකට කියන්න වචන නැහැ. මේ ඔක්කොම මෙතනම මේ වචන ඔක්කොගෙම තියෙන්නේ සසර දුක් ඉවර කරන ඒවා. අපි මේ කකුලක් අතපයක් බේර ගන්න දින දුක් බැලුවාමයි මේ සසරේදී වෙලි කැපුම් කන්න තියෙන පාරවල් ඒවා මේ ඔක්කොම නවතිනවා මෙතනින් මේක ඉවර කරගත්තා. ඒක රොරාතු කරදරව මේ ඔක්කොම ඉවරයි මෙතනින් මේක ඉවර කරගත්තා. ඒකින්ද මේකට ඉතින් කොච්චර තැනක් දෙන්න ඕනද? මේ දාම ඉගෙන ගන්න නිකන් දැක්කොත් ඒ විදිහින් කෝටි වාරයක් තමයිගේ බෙල්ල කපන එක නවත්ත ගන්න පුළුවන්. අනිත් කියන ඕන විදිහේ දුකක් තමන්ගේ ඉගෙන නියමිතයි මේ සසර ඉවර කරගත්ත නැත්නම් මේක අවබෝධ කරගත්තා. සතර ගමන් පිට අප දුක් විඳින්න ඕනේ නැහැ. ඒක තත්තර එන එක සම්පූර්ණයෙන්ම යැපෙන්නලා තියෙන අපි තමන් මත. තමන් මේක පිළිඅරන් කරගෙන මේ ප්‍රතිලාභ ගන්නවා. ගන්න තියෙන පිළිසරණ ගන්නවා. ඒ නැත්තම් තමන්ගේ සුබ ජීවිතේම ඉවලදී ඒ විදිහටම සසරෙත් යනවා කියන්නේ. ඉතින් හිතා ගන්න බැරි දරුණු සසරක්. මේ ලැබිච්ච අවස්ථාව මගහරිනවා කියන්නේ කවුරු හරි ඒ වගේ මෝඩේ අපේ වචන වලින් කියන මෝඩේ හොයාගන්න ඉතින් හරි අමාරුයි ලෝකෙ. මෝඩයෝ කියන්නේ මේවා දන්නේ නැති මිනිස්සුන්ටනේ. නොදන්න කමට කිචේව කරන මිනිස්සුනේ. නමුත් මේක දැනගන්න අවස්ථාවක් ලැබිලා ඒ මට්ටමකින් දැරිලා ඒකට උනන්දු වෙන්නේ නැහැ කියන්නේ. හරි අපරාධයක්. අද කියලා දීප ආස්වාද ආදීන නිස්සාරනේ තේරුණා නේද ටිකක්. ඒක කියන්නේ හොඳට තේරෙන්න ඕනේ. නමුත් යම් මට්ටමකට හරි අවබෝධයක් ගත්තා නම් ලොකු දෙයක්. කට්ටියට පැහැදිලිද ආස්වාද ආදීන නිස්සාරනේ? වෙලා ඉවරත්වයකට තියෙන්නේ. මේකින්ද මේකේම නම් මතක ඇතුව පොත්වල ලියලා